In this video tutorial, we are going to learn about letter of credit. Letter of credit ගැන theoretically අපි දේවල් කතා කරන්න කලින් මුලින්ම මොකක්ද මේ letter of credit? මේ පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ මොන වගේ කාරණාවක්ද කියන එක ගැන idea එකක් අරගෙන ඉමු. අපි පුංචි example එකක් ගත්තොත් scenario එකක හර්ෂ කියලා පුද්ගලෙක් ඉන්නවා. මෙයාට ඕන වෙනවා ෆෝන් කවර්ස් 10000ක් මිලට ගන්න. right? මෙයාට ඕන කරන විදිහේ ප්‍රොඩක්ට් එකක් ලංකාවේ නැති නිසා මෙයා මොකද කරන්නේ? චීනෙන් ඉන්න සෙලර් කෙනෙක්ට කියනවා ෆෝන් කවර් 10000ක් මිලදී ගන්න. දැන් මෙයා චීනී ඉන්න සෙලර් කෙනෙක් එක්ක හර්ෂ කියන බය කොන්ට්‍රැක්ට් එකකට එන්නයි යන්නේ. right? දැන් මේ දෙන්න අතර කොන්ට්‍රැක්ට් ඔෆ් සේල් එකක් ඇති වෙනවා මේ කියන ෆෝන් කවර්ස් 10000 මිලදී ගන්න. Now Harsha wanted to buy 10,000 of phone covers. Since he couldn't find the expected phone covers from the local market, he looks into a foreign seller to purchase these phone covers. Now he had entered into a sales contract or sales agreement with the seller who is in China to purchase these 10,000 phone covers. දැන් අපි කියමු මේ phone covers 10000ට රුපියල් ලක්ෂ 2ක් යනවා කියලා. සෙලර් කියනවා, බයර් කියනවා මට ප්‍රොඩක්ට් එක හම්බෙනකම් මට සල්ලි දෙන්න බෑ, මට ඔයාව දකින්නත් නැති නිසා ෆෝන් කවර්ස් ටික මම දකින්න දෙයමද මම පර්චේස් කරන දෙයමද ලැබෙන්නේ කියලා දන්නේ නැති නිසා මට පේමන්ට් එක කරන්න බෑ ප්‍රොඩක්ට් එක මට හම්බෙනකම් කියලා. And seller says the same story, that since he is not aware of Harsha, who is not seeing the buyer, එයාට බැහැ කියලා කියනවා ෆෝන් කවර්ස් ටික එවන්න. සල්ලි ටික හම්බෙනකම් එයාට ෆෝන් කවර්ස් ටික එවන්න බැරි. දැන් මේ වගේ ගැටලුවක් ආවම දෙන්නම මුලින්ම සල්ලි ගෙවන්නවත් මුලින්ම ප්‍රොඩක්ට් එක ගෙවන්නවත් කැමති නැති නිසා මේ letter of credit කියන concept එක ඇති වෙනවා. දැන් මොකද කරන්නේ? බයර් සෙලර්ට සල්ලි ටික දාන්නේ නැහැ. බයර් යනවා බැංකුවකට. right? මේ බැංකුවේ ඕපන් කරනවා letter of credit එකක් ලක්ෂ 2කට. right? එතන යා මේ letter of credit එකේ සඳහන් කරනවා මම ඉල්ලලා තියෙනවා මෙන්න මේ ෆෝන් වර්ගයට අයිතිව ෆෝන් කවර්ස් 1000ක්, මේ ෆෝන් එක જાතියට ෆෝන් කවර්ස් 2000ක්, මෙන්න මේ පාටින් ෆෝන් කවර්ස් මෙච්චර ප්‍රමාණයක්, ඔය ආදී විදිහට මෙයා ඒ පර්චේස් කරන අයිටම් සම්බන්ධයෙන් ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක ඒ අදාළ වටිනාකමට letter of credit එකක් ඕපන් කරනවා. දැන් එතකොට සිද්ධ වෙන්නේ මේ letter of credit එක ඕපන් කරාම බයර් සෙලර්ට ඉන්ෆෝම් කරනවා මම ඔයාව වෙන letter of credit එකක් ඕපන් කරලා තියෙන්නේ ප්‍රොඩක්ට් එක මට එවන්න. ප්‍රොඩක්ට් එක මට ලැබුණම ඔයාව හින් එව්වම බැංක් එකෙන් ඔයාට සල්ලි ටික දෙයි. එතකොට මේ චයිනීස් සෙලර් මොකද කරන්නේ? මේ ෆෝන් කවර් 10000ට අදාළ එයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකට අනුව එයා එහෙන් මේ භාණ්ඩ ටික එවනවා. ඒ එවනකොට එයාට තියෙන එයාත් ඒ ඩීටේල්ස් ටික එනවා. මෙන්න මේ ෆෝන් වර්ගයේ මෙච්චර ෆෝන් කවර් 1000ක්, මේ ෆෝන් වර්ගෙන් ෆෝන් කවර් 2000ක්, ඔය විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකක් එවනවා. ඒතර මේ ඩිස්ක්‍රිප්ෂන් එක බැංක් එකේ මේ ඩිස්ක්‍රිප්ෂන් දෙකම එකට තියලා බලලා alright බයර් letter of credit එක ඕපන් කරද්දී දීපු ඩිස්ක්‍රිප්ෂන් එකයි සෙලර් එවලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකයි සමානයි නම් එයා මොකද කරන්නේ? බැංක් එක විසින් සෙලර්ට මේ පේමන්ට් එක කරනවා. දැන් සමහර වෙලාවට letter of credit එකක් මේ ලංකාවේ බැංකුවකින් ඕපන් කරාම සෙලර් කියනවා මම ওই බැංකුව දන්නේ නැහැ, මට ඔක ෂුවර් නැහැ කියලා. අන්න එතකොට සෙලර් මොකද කරන්නේ?
එයාගේ රටේ බැංකුවකින් එයා ඒක කන්ෆර්ම් කරගන්නවා. එයාගේ රටේ බැංකුවකට කියනවා මෙන්න මේ සල්ලි ටිකක් තියෙනවා එයාගෙන් අරන් දෙන්න කියලා. එතකොට මේ බැංකු දෙක අතර වෙනම ඇග්‍රීමන්ට් එකක් ඇති වෙනවා. එතකොට වෙන්නේ බය ඕපන් කරන ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් එක්තරා බැංකුවක අපි මේ නම් වෙන වෙනම කතා කරන දැන්ට සිනාරියෝ එක මතක තියාගන්න. එතකොට මේ බැංකුව විසින් සෙලර් විසින් මේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක සම්බන්ධයෙන් එයා සම්බන්ධ කරගන්න බැංකුව ඒ බැංකුවට තමයි මේ බැංකුව විසින් ලංකා බැංකුව විසින් පේමන්ට් එක කරන්නේ. එතකොට ඒ පේමන්ට් එක අරගෙන ඒ අදාළ සර්විස් චාර්ජස් තියාගෙන කන්ෆර්මින් බැංක් එක එහෙමත් නැත්නම් මේ සෙලර්ගේ බැංකුව විසින් සෙලර්ට ඒ අදාළ පේමන්ට් එක කරනවා. right ඔන්න ඔය වගේ බේසික් අයිඩියා එකක් තියාගන්න. ඔන්න ඔතනදී තමයි මේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියලා කියන්නේ. යම්කිසි ට්‍රාන්සැක්ෂන් එකකදී ඒ ට්‍රාන්සැක්ෂන් එකට අදාළව තර්ඩ් පාර්ටි එකක් ඉන්වෝල්ව් කරගෙන බැංක් එකක් ඉන්වෝල්ව් කරගෙන පේමන්ට් එක වෙනවා නම් අන්න ඒකට අපි කියනවා ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් කියලා. බේසික් අයිඩියා එක විදිහට මේක තියාගන්න. දැන් අපි ඉන් ඩීටේල් බලමු මේ අවස්ථාවලදී කොහොමද ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් ඉෂුව කරන්නේ, මොකක්ද ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් කියන්නේ කියලා. Now letters of credit is a documentary credit or bankers commercial credits. It's the most common method of payment for goods in international trade. In other words, it is the lifeblood of the international trade. Now, unlike in local trades, you cannot meet the buyer and seller in the same time in same place physically. So they are meeting in some virtual platform. So the payment and the now in a physically when it comes to a contract of sale, the product and the price exchange concurrently. සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගත්තොත් සල්ලි ගෙවුවම කොන්කරන්ට්ලි වාට අදාළ ප්‍රොඩක්ට් එක හම්බ වෙනවා. ඒතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එක ගත්තම ෆිසිකලි බයර් සහ සෙලර් එකට හම්බ වෙන්නේ නැති නිසා මේක කොන්කරන්ට්ලි වෙන්නේ නැහැ. අන්න එතකොට ඇති වෙන consequences නැති කරන්න තමයි මේ letter of credit කියන එක ඇති වෙන්නේ. That is why it says it is the lifeblood of the international trade. මේ concept එක නැත්තම් මේ කියන international trade එකේ වෙන transaction සිද්ධ වෙන්නේ නැහැ. So that is the most common method of payment for goods in international trade. Now there are 4 types that we can identify under letter of credit. One is revocable letter of credit, irrevocable letter of credit, confirmed letter of credit and unconfirmed letter of credit. අපි දැන් මේ එකින් එක වර්ගය ගැන වෙන වෙනම බලමු. Revocable letter of credit means it can be cancelled or amended by the bank that it is issued at any time for any reason without prior notice to the beneficiary. දැන් මෙතන කියනවා අර අපි ගත්ත උදාහරණයක් ගත්තොත් buyer විසින් බැංක් එකේ letter of credit එකක් open කරනවා. මේ letter of credit එකක් open කරාම බැංක් එක sellerට inform කරනවා right මෙන්න මේ කියන amount එකකින් letter of credit එකක් open කරලා තියෙනවා මෙන්න මේ product සම්බන්ධයෙන්. ඒතකොට seller විසින් මේ භාණ්ඩ ටික බයට යවනවා. මේ අතරවාරයේදී at any time for any reason මේ ඕනම අවස්ථාවකදී ඕනම හේතුවකට reasonable grounds වත් නෙමෙයි any reason issuing bank එක by the bank that it is issued can be cancelled or amended. මේ revocable credit මේ credit එක letter of credit එක ඕනම අවස්ථාවකදී ඕනම හේතුවකට without prior notice to the beneficiary මේ beneficiaryට දන්වන්නේ නැතුව එයාගේ consent එක නැතුව ඕනම අවස්ථාවකදී බැංක් එකට පුළුවන් කියලා කියනවා මේක cancel කරන්න හෝ amend කරන්න. right දැන් ඔයාලට තේරෙන විදිහටම මේක හරිම අසාධාරණ beneficiary. It is disadvantageous for the exporter.
එක්ස්පෝර්ටර් විශ්වාස කරලා බරොට ගෙවනවා. ටික වෙලාවකින් ටික දවසකින් බැංක් එක මේ letter of credit එක cancel කරනවා. මෙන්න මේක disadvantages නිසාම UCP 600 එකකින් latest version of UCP 600 does not cover the revocable letter of credit. මේ type එක දැන් වර්තමානයේ තියෙන standards යටතේ UCP කියන්නේ මේ international commercial trade සම්බන්ධයෙන් තියෙන standard එක කලින් තිබෙන UCP 500 මේ UCP 500 amend වෙලා එනවා UCP 600. ඒතර දැන් applicable වෙන්නේ මේ UCP 600. මේ යටතේ revocable letter of credit කියන එක පිළිගන්නේ නැහැ. right? irrevocable letter of credit කියලා කියන්නේ මේක UCP එකේ ආටිකල් 9න් සහ ආටිකල් 10න් මේ irrevocable letter of credit කියනවා. revocable letter of credit එකේ opposite side එක තමයි irrevocable letter of credit කියලා කියන්නේ. which means letter of credit cannot be amended or cancelled by the issuing bank except with explicit agreement of all parties involved. Which means letter of credit cannot be cancelled without consent of beneficiary. seller දන්නේ නැතුව seller ගේ අවසරය නැතුව seller ගේ consent එක නැතුව open කරපු letter of credit එකක් cancel කරන්නවත් amend කරන්නවත් බෑ. So this provides a greater security of payment to the beneficiary. දැන් එතකොට letter of credit එකක් open කරා කියලා bank එකෙන් seller ට කිව්වම seller ට guarantee එකක් තියෙනවා මේක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා නම් අනිවාර්යයෙන් මෙයාව දැනුවත් කරන්න ඕනේ එයාගේ consent එක අවශ්‍ය වෙනවා. So it provides a greater security for the seller that the payment he will receive the payment once he discharge the property to the buyer. මෙයා දාලා ප්‍රොඩක්ට් එක ෆෝන් කවර් 10000 බයර්ට යවුවම මෙයාට ඒකට දාලා පේමන්ට් එක ලැබෙයි කියලා සිකියුරිටි එකක් තියෙනවා. ඒ letter of credit එක ඕපන් කරලා තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ. කැන්සල් කරන්න බෑ කියලා කියනවා. right? ඒ නිසා මේක UCP 600 වලදී පිළිගන්නවා මේක international trade එකට හොඳ development එකක් නිසා. confirm letter of credit එකක් කියලා කියන්නේ දැන් මම අර කලින් අපි ගත්ත example එකේම මේ situation එකේම seller ට sure නැත්තම් seller දන්නේ නැත්තම් මේ letter of credit එක issue කරපු bank එක උදාහරණයක් විදිහට ලංකාවේ බැංකුවකින් letter of credit එක issue කරනවා. ඒක international bank එකක් නෙමෙයි නම් seller ඒ බැංකුව ගැන දන්නේ නැහැ. ඒතකොට යාට විශ්වාසයක් නැහැ මේක ගැන. සල්ලි ටික ලැබෙයිද කියලා. ඒ නිසා එයාගේ රටේ එයා දන්න බැංකුවකට කියනවා මෙන්න මෙහෙම ලංකාවේ බැංකුවකින් letter of credit එකක් open කරලා තිනවා. මට මේක confirm කරලා දෙන්න. So seller or exporter has payment guarantee from a second bank. We call it as a confirming bank. Then letter of credit එක issue කරන bank එකට අපි කියනවා issuing bank කියලා. මේ issuing bank එකකින් letter of credit එක මේ amount එක අරගන්න seller මොකද කරන්නේ? එයා දන්න bank එකක් appoint කරනවා confirming bank කියලා කියනවා ඒකට. එතකොට මේ confirming bank එකක් appoint කරාට පස්සේ මේ issuing bank එක හදිස්සියවත් letter of credit එකට අදාළ payment එක කරේ නැත්නම් confirming bank එක අනිවාර්යයෙන්ම seller ට ඒ සල්ලි ටික ගෙවන්න ඕනේ. එතකොට ඒකට charge එකක් තියාගෙන එයාලා ඒ payment එක කරනවා. Now if the first bank fails to pay, payment will be done by the second bank or the confirming bank. It is important when seller is not satisfied with the credit worthiness of the first letter of credit, then they will appoint a confirming bank in order to make sure that they will receive the payment. Issuing bank එකේ credit worthiness එක issuing bank එකව විශ්වාස නැත්තම් trust එකක් නැත්තම් එතකොට යාළ confirming bank එකක් තියා ගන්නවා. ඒතර confirming bank එක සල්ලි ලැබුණත් නැතත්
සෙලර්ට ඒ පේමන්ට් එක කරන්න ඕනේ. අන්න මේ විදිහට කන්ෆර්ම් කරගන්නවා නම් මේ letter of credit එකෙන් ලැබෙන ප්‍රමාණය එහෙම නැත්නම් මේ letter of credit එකෙන් ලැබෙන තියෙන සල්ලි කන්ෆර්ම් කරගන්නවා නම් if the seller or exporter appointed a guarantee or a confirming bank into their transaction, then we call such letter of credit as confirmed letter of credit. Okay, so now we have learned revocable letter of credit, irrevocable letter of credit, and now we have learned confirmed letter of credit. And the opposite of the confirmed letter of credit is the unconfirmed letter of credit, where the seller or exporter has not appointed or they haven't back their if they haven't appointed any confirming bank to guarantee the payment from the issuing bank's letter of credit. A letter of credit is considered unconfirmed if the first letter of credit is not backed by a second guarantee. Our issuing bank එකෙන් issue කරපු letter of credit එක confirm කරගත්තේ නැත්නම් confirming bank එකක් appoint කරේ නැත්නම් අන්න එහෙම letter of credit වලට අපි කියනවා unconfirmed letter of credit කියලා. right. දැන් අපි මේ letter of credit එකේ scenario එකත් එක්ක අපි parties හඳුනාගත්තා. දැන් ඒ parties කවුද කියලා හරියට හඳුනගමු. Now there are three parties basically involved in the letter of credit: applicant, beneficiary, and issuing bank. And if they have a confirmed letter of credit, there will be additional party called confirming bank. And also if the seller or the exporter ask for certain advisors with regarding to this letter of credit, there may be a party called advising bank as well, but in most instances this confirming bank is acted as the advising bank as well. So seller will, if the seller appointed a confirming bank to guarantee the letter of credit provided by the first or the issuing bank, that confirming bank will provide advisors to the seller as well with regarding to the letter of credit. So we call that bank as advising bank as well. Right? එතකොට මේ confirm කරගත්තොත් විතරයි confirming bank කියන party එක ඇතුළත් ඉන්නේ. එහෙම නැත්නම් basically අපි ගත්තොත් parties තුනයි ඉන්නේ: applicant, beneficiary සහ issuing bank එක. According to article 2, applicant is the party on whose request the credit is issued, or in other words party who opens the letter of credit. Usually it is the buyer. මෙන්න මේ විදිහට payment එක කරනවා මෙන්න මෙච්චර ප්‍රමාණයකට කියලා බැංකුවකට ගිහිල්ලා letter of credit එකක් open කරන ඒකට application එක දාන party එකට මේ product එක purchase කරපු party එකට අපි කියනවා applicant කියලා. beneficiary කියලා කියන්නේ මේ letter of credit එක open කරලා මේ letter of credit එකෙන් payment එක කරන්න කියන party එක. Party in whose favor a credit is issued, or in other words party who will be paid under the letter of credit, usually the seller. මේ letter of credit එකෙන් payment එක ලබන party එක. අන්න එයාට අපි කියනවා beneficiary කියලා. Issuing bank, as per the article 2, is the bank that issues the credit at the request of the applicant or in its own behalf, or the bank who opens a letter of credit. Issuing banks takes responsibility to pay on receipt of documents from the supplier of goods. Letter of credit එකක් open කරාම applicant කෙනෙක් ඇවිල්ලා issuing bank එකකදී මෙන්න මේ beneficiary ට payment එක කරන්න කියලා. ඒ beneficiary විසින් එහෙමත් නැත්නම් supplier විසින් ඒ product එක deliver කරා කියලා receipt of document මෙන්න මේ documents ටික මේ issuing bank එකට හම්බුනාම on receipt of such documents from supplier of goods, it is the responsibility of the issuing bank to pay the amount as they agreed under the letter of credit. මේ letter of credit එකේ agree වෙච්ච amount එක payment එක seller විසින්
එව්වම මේ ඩොකියුමන්ට්ස් ටික ඉෂුවින් බැංක් එකට ඉෂුවින් බැංක් එක විසින් මේ පේමන්ට් එක කරන්න ඕනේ. රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඉෂුවින් බැංක් එකට. right? දැන් මේ letter of credit එකේ අපි parties ගැන කතා කරා. letter of credit යටතේ types ගැන කතා කරා. මේ යටතේ ඉගෙන ගන්න තියෙන fundamental principles දෙකක් තියෙනවා. Now the concept of letter of credit based on certain principles, certain fundamental principles. One such fundamental principle is the autonomy of the credit. The second fundamental principle is the doctrine of strict compliance. Now we are going to learn each of these fundamental principles in detail. Autonomy of credit. The autonomy principle is expressly stated in the UCP 600 under Article 4A. UCP 600 වල Article 4A වල මේ autonomy of credit කියන principle එක තියෙනවා. autonomy of credit කියලා කියන්නේ දැන් අපි අර සිනාරියෝ එකම ගත්තොත් බය මුලින්ම contract එකක් ඇති කරගන්නවා seller එක්ක. මේ දෙන්න අතර contract එකක් ඇති වෙනවා phone cover 10000ක් මාරු කරගන්න transaction එකකට 10000ක් මෙයා මිලදී ගන්නවා in return මේකට දාලා ලක්ෂ 2ක මුදලක් ගෙවනවා. So they entered into a sales contract. මේ ડોකියුමන්ට් එකට අමතරව ඇප්ලිකන්ට් මොකද කරන්නේ? බයර් මොකද කරන්නේ? මෙන්න මේ කියන බැංකුවත් එක්ක ඕපන් කරගන්නවා තව ડોකියුමන්ට් එකක්. අපි ඒකට කියනවා letter of credit කියලා. The autonomy principle කියන්නේ a letter of credit is a separate transaction from the sale or other contract on which it may be based. letter of credit එකක් කියලා කියන්නේ බැංකුවත් seller අතරත් ඇති වෙලා තියෙන වෙනම contract එකක්. ඒක මේ contract එකට අදාළ වෙන්නේ නැහැ. ඒකෙන් වෙනස් වෙච්ච වෙනම contract එකක් විදිහට තමයි letter of credit එක සලකන්නේ. අන්න ඒකට තමයි කියන්නේ autonomy principle කියලා. The letter of credit is not affected by the contract of sale between the buyer and seller. It says banks are not bound by such contracts even if the letter of credit contains a reference to such contracts. letter of credit එකේ සමහරකට දාන්න පුළුවන් මෙන්න මේ letter of credit එක කරන්න මේ attach කරලා තියෙන contract එකේ සඳහන් products seller විසින් එව්වයි කියලාට guarantee කරගන්න පුළුවන් වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් එව්වා කියලා receipt එකක් ලැබුණාට පස්සේ ඔය විදිහට reference එකක් දාලා තිබුණාත් attachment එකක් තිබුණාත් මේ contract of sale එක සම්බන්ධයෙන් මේ contract of sale එකේ effect එකක් ඇති වෙන්න බෑ letter of credit එකට. Now for an example, seller මේ phone cover 10000 buyer ට යවලා මෙන්න මේ phone cover 10000 එව්වයි කියලා issuing bank එකට එවනවා document එකක් මෙන්න මේ products ටික එව්වයි කියලා. අපි කියනකො bill of lading එක එව්වා කියලා. දැන් එතකොට issuing bank එක letter of credit එකත් එක්ක මේ bill of lading එක බලලා මේ products ඔක්කොම සමානයි නම් එයා මොකද කරන්නේ? මේකට දාලා payment එක කරනවා. එයාට අදාළ නැහැ මේ contract එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මේ contract එකේ section එක breach කරලා තියෙනවද? මොකද letter of credit එකේ සඳහන් වෙලා තියෙන්නේ මේ කියන description එකට අනුව බොරු ටික එවලා තියෙනවා නම් මේ payment එක release කරන්න. So as per the autonomy principle, the contract or any other contracts entered between the buyer and seller is not affected to the letter of credit. It is a separate transaction. Contract of sale එක එක transaction එකක්. letter of credit එක කියලා තව transaction එකක්. මේ contract එක හදිසියවත් breach කරා කියලා buyer මේකට litigation එකක් ගියත් courts ගියත් ඒකෙන් බලපෑමක් නැහැ letter of credit එකට. මොකද letter of credit එක වෙනම transaction එකක්. right?
So this is a fundamental principles under letter of credit as recognized under the UCP 600. However, this autonomy credit is, or this autonomy principle is not absolute. There are certain exceptions. One such exception is fraud exception and the other one is supervening illegality. Then contract of sale එක letter of credit එක බලපෑමක් නැහැ කියලා කියනවා. හැබැයි මේ transaction එකේදී fraudulent activity එකක් වෙලා තියෙනවා නම්, උදාහරණයක් විදිහට contract එකේ fraudulently අත්සන් කරලා, right? එහෙමත් නැත්නම් fraudulently මේ parties මොකක් හරි fraudulent supervening illegality එකක්, capacity එකක් නැතුව contract එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවලදී letter of credit එකේ payment එක කරන්න ඕනේ නැහැ. මොකද එතන එක්ක fraud එකක් තියෙනවා, එහෙමත් නැත්නම් supervening illegality එකක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ contract එක ඒ වගේ හේතුවක් නිසා void වෙනවා නම් මේ transaction එක ab initio void වෙනවා. ඒ කියන්නේ මුල පටන්ම මේක නැති වෙනවා. එහෙනම් මේ letter of credit එකෙන් payment එකක් කරන්න වෙන්නේ නැහැ. මොකද contract එකක් නැතුව letter of credit එකක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී autonomy credit කියන එහෙමත් නැත්නම් මේ autonomy principle එක apply වෙන්නේ නැහැ. contract එකේ reference එකක්, contract එකේ impact එකක් letter of credit එකටත් ඇති වෙනවා. ඔන්න ඒ නිසා තමයි කියන්නේ autonomy principle එක absolute නැහැ. It is subject to certain exception. One exception is fraud exception and the other one is supervening illegality. Now the second fundamental principles that we are going to learn is doctrine of strict compliance. Now this is a landmark judgment. The doctrine of strict compliance was introduced and mainly discussed in this particular case. It held that accepting bank can only claim indemnity if the conditions on which it is authorized to accept are in the matter of accompanying documents strictly observed. There is no room for documents which are almost same or which will do as just as well. දැන් මෙතන කියනවා issuing bank එකට letter of credit එක open කරනකොට යම් document එකක් දෙනවා. ඒ document එකේ දාලා තියෙනවා මෙන්න මේ phone වර්ගයට අදාළව phone cover 1000යි. මේ phone වර්ගයට අදාළව phone cover 2000යි. මෙන්න මේ පාටින් phone cover 3000යි. right? දැන් එතකොට seller විසින් එවන document එකක් මෙන්න මේ කියන products මෙන්න මේ description එකේ තියෙන products අපි deliver කරා buyer-ට කියලා. ඒතර එහෙම බලාගෙන යනකොට right මෙන්න මේ කියන product එකෙන් phone cover 10000ක් තියෙනවා 1000ක් තියෙනවා. ඒක හරි. මෙන්න මේ කියන product එකෙනොත් phone cover 2000ක් තියෙනවා. ඒකත් හරි. ඊට පස්සේ අර කීප පාටින් නැහැ ඊට වඩා වෙනස් පාටකින් ලා පාටකින් ප්‍රොඩක්ට් 3000ක් තියෙනවා. right? දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ. එහෙමත් නැත්නම් අපි හිතන්නකෝ මේ ප්‍රොඩක්ට් එකත් මෙහෙම තියෙනවා. යටම අන්තිමට කන්ඩිෂන් එකක් දාලා තියෙනවා. මේ හැම ප්‍රොඩක්ට් එකක්ම මේ හැම ෆෝන් කවර් එකක්ම අපි කියමුකෝ green color කියලා. green color bag එකක දාලා තමයි එවන්න ඕනේ. පාසල් කරලා තියෙන්න ඕනේ green color එකකින්. හැබැයි මේ ප්‍රොඩක්ට් එක එවනකොට එවලා තියෙන්නේ මේක අපි කියමුකෝ yellow color එකකින්. වෙනත් පාට එකකින් තමයි bags වලට දාලා තියෙන්නේ. දැන් ප්‍රොඩක්ට් එකේ ඔක්කොම ටික හරි. හැබැයි මේ කියන description එකට මේක සමාන වෙන්නේ නැහැ. මේ equitable trust company case එකේදී කියනවා almost same හරි will do just as well කියලා හරි හරියන්නේ නැහැ. There is no room for documents to be almost same. මේක almost same. බොහෝ දුරට සමානයි. බොහෝ දුරට සමානයි කියන එක පිළිගන්න බෑ කියලා කියනවා doctrine of strict compliance කියලා කියන්නේ.
බැංකුව බලන්න ඕනේ මේ දෙකම හරියටම සමාන වෙනවද? හරියටම සමාන වෙනවා නම් විතරයි මෙන්න මේ පේමන්ට් එක රිලීස් කරන්න. මොකද බැංකුවට ඩිසයිඩ් කරන්න බෑ මේ කන්ඩිෂන්ස් ඩිසයිඩ් කරගෙන තියෙන බයර් සහ සෙලර් විසින්. බැංකුව වෙල මේ ට්‍රාන්සැක්ෂන් එකේ පාටි එකක් නෙමෙයි. මේ ට්‍රාන්සැක්ෂන් එක හරියට වුණාද හරියට වුණා නම් පේමන්ට් එක කරන්න තමයි බැංකුව ඉන්නේ. So therefore he cannot decide upon whether these conditions can be changed or the conditions can be amended, descriptions can be changed. The only thing he can do is if the buyer has given him a particular description or particular letter of credit and if it comply with the description provided by the seller, the only thing this issuing bank can do is to make the relevant payment. මේ දෙකේ තියෙන description සමානයි නම් payment එක කරන එක විතරයි issuing bank එකට කරන්න පුළුවන්. මේ පොඩි වෙනස්කම් තියෙනවා මේක contract එකට ලොකුවට බලපෑමක් නැහැ. ඒ විදිහට එයාට හිතලා මේ contract එකේ terms වෙනස් කරලා payment එක කරන්න බෑ. contract එකේ terms decide කරගත්තේ buyer සහ seller විසින්. ඒතර buyer විසින් කරන payment එක කරන්නේ seller විසින් ඒ කියපු විදිහටම බාණ්ඩ ටික ඉවර නම් විතරයි. ඒ නිසා තමයි මේ equitable trust company එකේදී කියන්නේ there is no room for documents which are almost the same or will do just as well. almost same වුණා කියලා payment එක කරන්න බෑ. letter of credit එකේදී ඒ නිසා fundamental principle එකක් තියෙනවා doctrine of strict compliance. If it does as it is told, it is safe. If it departs from the conditions laid down, it acts at its own risk. Right? මේ කියන තියෙන විදිහටම payment එක කරනවා නම් ඒ කියලා තියෙන විදිහටම එවලා තියෙනවා නම් payment එක කරන්න පුළුවන්. මේ තියෙන විදිහටම නැතුව payment එක කරොත් ඒක බැංක් එක ගන්න risk එකක්. දැන් condition එකේ contract එකේ නැති විදිහට බැංක් එක payment එක කරොත් එහෙම මේ බාණ්ඩ ටික බයට හම්බුනාම buyer මේ සම්බන්ධයෙන් මේ කියන contract එකේ terms වලට බරු ටික එවලා නැහැ කියන තැනට ආවොත් එහෙම obligation එක liability එක risk එක එන්නේ බැංකුව පැත්තට. ඇයි ඔයා description එකේ තියෙන විදිහට බාණ්ඩ ටික බලන්නේ නැතුව මේ ටික accept කරේ. right? ඒ නිසා තමයි මේ strict compliance කියන concept එක එන්නේ. හැබැයි අපි ගත්තම UCP 600 එකට legal principles which provides the bank is entitled to reject the documents which do not strictly conform to the terms of credit. In order to receive the payment from the bank, the seller or the beneficiary required to tender documents which are conformity with the terms of the letter of credit. අපි අර කතා කරමු UCP 600 ගැන. දැන් මෙතන කියනවා මේ legal principle එකේදී කියනවා බැංකුවට පුළුවන්ලු මෙන්න මේ කියන product එක එහෙම නැත්නම් payment එක reject කරන්න which do not strictly conform to the letter of credit. letter of credit එකේ තියෙන terms වලට confirm වෙන්නේ නැත්නම් බැංකුව entitled කියනවා මේක reject කරන්න. එහෙනම් මේ payment එක ගන්න නම් seller මොකද කරන්නේ? letter of credit එකේ තියෙන විදිහට මේකට confirm වෙන විදිහටම එයා tender කරන්න ඕනේ එයාගේ documents. ඒ කියන්නේ එයා එවන්න ඕනේ letter of credit එකේ තියෙන විදිහටම බාණ්ඩ ටික යවලා. මේ concept එකෙන් benefits තියෙනවා buyerට, benefits තියෙනවා බැංකුවට, benefits තියෙනවා seller. බයර්ට තියෙන benefits තමයි මේකෙන් බයව protect කරනවා. මොකද buyer payment එක කරන්නේ මේ බාණ්ඩය ඇහැටවත් දකින්නේ නැතුව. එහෙනම් මෙයා contract එකේ agree වෙච්ච විදිහටම බාණ්ඩ ටික එනවයි කියලා assurance එකක් තියෙනවා. මොකද නැත්තම් බැංකුවෙන් payment එක කරන්නේ නැහැ. He has no opportunity to examine the physical goods or supervise the way of loading the goods in the seller's country due to geographical distance. අර එයාලා එකතු වෙන්නේ virtually මේ geographical distance එක නිසා මේ බාණ්ඩ ටික අතට ලැබෙනකන් එයා ඉල්ලපු දේම ලැබුණාද කියලා එයාලා assure කරගන්න බෑ. ඒක assure කරගන්න පුළුවන් එකම දේ seller විසින් එවලා තියෙන description එක මේ letter of credit එකට සමාන වෙනවා නම් එතකොට විතරනේ payment එක කරන්නේ. එහෙනම් ඒකෙන් ආරක්ෂා කරනවා බයව. එතකොට letter of credit එක issue කරපු විදිහට seller මේ document එක ගෙවලා නැත්තම් payment එකක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බයර්ට පාඩුවක් වෙන්නේ නැහැ.
ඒ නිසා මේ strict compliance එකෙන් බයර්ව protect කරනවා. So one benefit for the buyer. seller ගේ පැත්තෙන් ගත්තම seller මේ බාණ්ඩ ටික බයයට යවුවම බයර්ගේ අතට හම්බෙනකන් ඉන්න ඕනේ නැහැ payment එක ගන්න. මේ බාණ්ඩ ටික description එකේ විදිහටම යවුවනම් ඒ යවුව කියලා මේ description එක මේ බැංකුවට එව්වම මේ බාණ්ඩ ටික එහෙමත් නැත්නම් මේ contract of sale එකට අදාළ product එක බයයට හම්බෙනකන් ඉන්න ඕනේ නැහැ. description එක සමාන නම් sellerට payment එක හම්බෙනවා. So it provide fast payment. Seller may not have to wait for the payment until the good ship safely reach the buyer. shipment එක බයයට හම්බ වෙනකන් ඒ මාස ගානක කාලයක් බලාගෙන ඉන්න ඕනේ නැහැ. shipment එකට බාර දෙනකොට ඒ බාණ්ඩ ටිකට දෙන description එක යටතේ bill of lading එකක් issue කරනවා නම් ඒ bill of lading එක issuing bank එකට යවම ඒක සමානයි නම් issuing bank එක payment එක කරනවා. Seller can claim the payment once the good have been shipped to buyer by presenting required documents. මේ required documents ටික යවලා ඒ requirement documents වල යටතේ තියෙන විස්තර ටික details ටික සමානයි නම් ඕකේ නම් payment එක සිද්ධ වෙනවා. තාම බාණ්ඩ ටික බයට ලැබෙලත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ strict compliance කියන doctrine එකෙන් seller ගේ පැත්තට benefit එකක් ඇති කරනවා. bank එක පැත්තට තියෙන benefit එක මොකක්ද? The bank will be protected from any legal repercussions. දැන් bank එක හැම පැත්තෙම මැදි වෙන්න පුළුවන්. බැංකුව එක පැත්තකින් බයට වගේ කියන්න ඕනේ, අනිත් පැත්තෙන් sellerට payment එක කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට bank එකෙන් payment එක කරාට පස්සේ buyer sue කරන්න පුළුවන් bank එකට මෙන්න මේ කියන contract එකේ එහෙමත් නැත්නම් මේ ඉල්ලපු description එකෙන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මම ඉල්ලපු product එක නෙමෙයි ලැබිලා තියෙන්නේ. ඇයි මේ payment එක කරේ? breach of contract කියලා බයයට පුළුවන් legal actions ගන්න බැංකුවට against. ඒතකොට payment එක කරේ නැහැ කියලා sellerට පුළුවන් මේ agree වෙච්ච විදිහට payment එක කරේ නැහැ කියලා බැංකුවට claim එකක් කරන්න. මේ විදිහට parties දෙකෙන්ම මෙන්න පුළුවන් pressure එක නැති කරගන්න පුළුවන් බැංකුවට. බැංකුව මුකුත් කරන්නේ නැහැ. බැංකුව බලන එකම දේ මේ documents දෙක සමානයිද? එහෙනම් payment එක කරා. ඒතර බැංකුව පැත්තෙන් safety එකක් තියෙනවා. Bank will be protected from any legal actions as long as the payment to the seller was made upon the strict compliance of the seller's document. seller ඒ documents වලට strictly comply වෙලා නම් payment එක කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. යාට ඕන වෙලාවක පෙන්වන්න පුළුවන්. letter of credit එකේ තිබිච්ච terms මේවා, seller මට ඒ documents එකේ තියෙන දේවල් මේවා, මේ දෙකම සමානයි. ඒ නිසා මම payment එක කරා. So therefore the strict compliance concept or this fundamental principle benefits to the bank, seller and also to the buyer. හැබැයි මේ strict compliance සම්බන්ධයෙන් equitable trust case එකේදී ගෙනාපු ඒ concept එක ඒ විදිහටම UCP $600 apply වෙන්නේ නැහැ. මේකේ පුංචි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. දැන් අර case එකේ කියනවා almost same වුණා කියලා හරියන්නේ නැහැ කියලා. හැබැයි UCP 600 එකේ කියනවා it does not need not to be identical but must not conflict with. මේ documents දෙක comply කරනකොට strict compliance එකක් ඕනේ නැහැ. identicalම වෙන්න ඕනේ නැහැ. ඒකෙම carbon copy එකක් වෙන්න ඕනේ නැහැ. හැබැයි conflict ඇති වෙන්න බෑ. conflict එකක් ඇති නොවන මට්ටමේ යම් වෙනස්කම් තියෙන පුළුවන්. identicalම වෙන්න ඕනේ නැහැ. හැබැයි යම් ගැටලුවක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ letter of credit එකේ description එක ගත්තොත් මේ කියන product එකකින් phone cover 1000ක් ඕනේ කිව්වම ඒ කියන product එකේ නැතුව වෙන product එකකින් නම් වෙන brand එකකින් නම් මේ phone 1000 දීලා තින්නේ. මේක පිළිගන්න බෑ. හැබැයි අර කියලා දිනා වගේ කොළ පාට බෑග් වල දාලා වන්නේ කොහම ලා කොළ පාට නම් දාලා වල තියෙන්නේ. මේක ඩෙන්ටිකල් නැහැ. නමුත් ඒකේ කන්ෆ්ලික්ට් එකක් ඇති වෙන විදිහක් නැහැ. අන්න එහෙනම් මේ ඒ අවස්ථාවේදීත් මේ ස්ට්‍රික්ට් කම්ප්ලයන්ස් කියන concept එක
ගැටලුවක් කියලා නැහැ කියලා කියන UCP 600 වල ආටිකල් 14D වලින් කියනවා it relaxes the doctrine of strict compliance. අර strict compliance වල තිබිච්ච ඒ rigidness එක ආටිකල් 14D වල පිළිගන්නේ නැහැ. UCP 500 වල තිබ්බේ මේ කලින් තිබ්බ approach එක, early approach එක. එහෙමත් නැත්නම් අර අපි කතා කරපු case එකේ කියන approach එක. rigid strict compliance එකක් තිබුණේ. Documents which are inconsistent with one another will be treated as non-compliant. එකට එකක් සමාන නැත්තම් තද කොළ පාටින් නම් ඇසුරුම් කළවන්න කිව්වේ ලා කොළ පාට නම් තියෙන්නේ. එතන තියෙනවා inconsistency එකක්. ඒ නිසා ඒක consider කරනවා non-compliance එකක් කියලා. එහෙනම් letter of credit එක යටතේ payment එක කරන්නේ නැහැ. හැබැයි UCP 600 වලදී මේ කියන rigidness එක අඩු කරලා මේකේ complexity එක reduce කරලා තියෙනවා. දැන් කියනවා මේක identical වෙන්න ඕනේ නැහැ. but must not conflict with කියලා. right? ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට letter of credit යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. idea එක ගන්න ඇයි මේ letter of credit කියන concept එක එන්නේ? ඊට පස්සේ ඒ යටතේ මේ කියන parties letter of credit වර්ග සහ විශේෂයෙන්ම මේ කියන fundamental principles දෙක හොඳට ඔලුවට ගන්න. examination එකේ ගොඩක් වෙලාවට ඔයාලගේ knowledge එක test කරන area එකක් තමයි මේ fundamental principles දෙක. එනිසා අර කතන්දරෙත් එක්ක overall idea එක ගන්න. එතකොට තමයි ඔයාලට මේ fundamental principles ගැන උනත් හිතන්න පුළුවන් වෙන්නේ. ඒ idea එකත් එක්ක fundamental principles පාඩම කරනකොට ඔයාලට හොඳ idea එකක් එයි. If you have any questions and if there is any gray areas, you can raise your questions and clear those doubts via our 24/7 student care service. You can send a WhatsApp message or voice note to this number and our tutorial panel will contact you and provide answers for it.